ආයුබෝවන් සියලු දෙනාටම අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භෞතික විද්‍යාව යටතේ ඉලෙක්ට්‍රොනික පාඩමේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියන කොටස. ඒ කියන්නේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ හැදෑරීමක් තමයි කරන්න යන්නේ. එතකොට පළවෙනි වීඩියෝ එක මගින් මම කරන්න යන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ගැන මූලික හඳුන්වා දීමක් පමණයි කතා කරන්න යන්නේ. right? මුලින්ම අපි බලමු ප්‍රතිසම සංඥාවක් කියන්නේ මොකක්ද කියලා. හරි? ඔය ඩිජිටල් ගැන කතා කරන්න කලින් අපි බලමු ඇනලොග් කියන්නේ මොකක්ද කියලා. ඒකට ඇනලොග් සිග්නල් එක. ඒ නැත්තම් ප්‍රතිසම සංඥාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ප්‍රතිසම කියන වචනේ ගත්තාම ඒකෙන් අදහස් කරන්නේ එක් රාශියක් වෙනුවට නිරූපණය කරන්න පුළුවන් තවත් රාශියක්. සරල උදාහරණයක් ගත්තොත් අපි දන්නවා උෂ්ණත්වයේ කියන රාශිය අපිට නිරූපණය කරන්න පුළුවන් රස දෙක අතක දිගමයි. එතකොට එක් රාශියක් වෙනුවට තවත් එක්කෙනෙක්ම අපි නිරූපණය කරා. උෂ්ණත්වය වෙනුවට රස දෙක අතක දිග. හරි? අපි දැන් බලමු ප්‍රතිසම සංඥාවක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රතිසම සංඥාවක් කියලා කියන්නේ යම් රාශියක් කාලයත් සමග සාන්තතික ලෙස විචලනය වෙනවා. යම් රාශියක් කාලයත් සමග සාන්තතික ලෙස විචලනය වෙනවා. මේ විචලනය වීම අපිට වෙනත් රාශියක් මගින් කාලයත් සමග සාන්තතික ලෙස විචලනය වීමක් ලෙස නිරූපණය කරන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා ප්‍රතිසම සංඥාවක් කියලා. උදාහරණයක් ලෙස කලින් ගත්ත උදාහරණයක් ගමු. කලින් ගත්තේ අපි උෂ්ණත්වය වෙනුවට අපිට නිරූපණය කරන්න පුළුවන් රස දීකන්ද දිග. එතකොට කාලයත් සමග උෂ්ණත්වය වෙනස් වෙන නිසා අපිට කාලයත් සමග මේ රස දීකන්දේ වෙනස් වීම ප්‍රස්තාරගත කරන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා ඒකට ප්‍රතිසම සංඥාවක් කියලා. තව උදාහරණයක් බලුවොත් මිනිසෙක් විසින් කතා කරන කටහඬ මිනිසෙකුගේ කටහඬ ඒ කටහඬ පුළුවන් අපිට වෝල්ට්‍යතා සංඥාවක් බවට පත් කරන්න. දැන් මිනිසෙකුගේ කටහඬ සීමිත දුරක ඉන්න පිරිසකට තමයි ශ්‍රවණය කරන්න පුළුවන්. විශාල ප්‍රදේශයක ඉන්න පිරිසකට ශ්‍රවණය කරන්න මොකද කරන්න ඕනේ? අපි මයික් එකක් අරගෙන අපි මයික් එක ළඟ තියාගෙන කතා කරනවා. ඒකට මොකද වෙන්නේ? අපේ කටහඬ මේ මයික් එක වගේ මොකද කරන්නේ? වෝල්ට්‍යතා සංඥාවක් බවට පත් කරනවා. ඒ වෝල්ට්‍යතා සංඥාව ඊට පස්සේ වර්ධනය කරලා ස්පීකරයක් මගින් විශාල ප්‍රදේශයකට ශ්‍රවණය කරන්න පුළුවන් විදිහට ප්‍රචාරණය කරනවා. right? ඒ කියන්නේ අපේ කටහඬ වෝල්ට්‍යතා සංඥාවක් බවට පත් වුණා. right? අපි බලමු දැන් කොහොමද වෙන්නේ කියලා එක. මම මෙතන නිරූපණය කළා රූප සටහනක්. මේ රූප සටහනෙන් මම නිරූපණය කරලා තියෙන මේකයි. මිනිසා විසින් කතා කරන කටහඬ මේ විදිහට ඒක අපි දන්නවා අපි කතා කරනකොට අපි අපේ කට ඉදිරියෙන් තියෙන වායු ස්තර කම්පණය වෙනවා. ඒ කම්පණය වීම මම හිතනවා මේ විදිහට කාලයක් සමග වෙනස් වෙනවා කියලා. ඒතර මෙතන තියෙන්නේ එයා ප්‍රෙෂර් එක. ඉස්සරහා තියෙන වාතයේ ස්තර මත පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනයේ වෙනස් වීම තමයි මෙතන කාලයක් සමග මම දක්වලා තියෙන්නේ. කාලයක් සමග මේ පීඩනයේ සිදුවන වෙනස් වීම මේ මයික් එකට පුළුවන් වෝල්ට්‍යතා සංඥාවක් බවට පත් කරන්න. ඒතකොට මේ මයික් එක මගින් වෝල්ට්‍යතා සංඥාවක් බවට පත් කරා. ඒක ඉතා සිහින් සංඥාවක්. ඒ සංඥාව මේ පෙරවර්ධකයේ මගින් මේ තියෙන පෙරවර්ධකයක් ඒ පෙරවර්ධකයේ මගින් යම් ප්‍රමාණයකට වර්ධනය කරනවා. ඒ වර්ධනය කරලා ආපු සංඥාව තමයි මෙතන තියෙන්නේ. ඒතර ඔයාලට පේනවා මේ සංඥාව කාලයක් සමග ඒ සංඥාව වෙනස් වෙන්නේ වෝල්ට්‍යතාවක් ලෙස. ඒතර වෝල්ට්‍යතාව මෙතන තිබ්බේ කාලයත් එක්ක පීඩනය වෙනස් වීම. කාලයත් එක්ක පීඩනය වෙනස් වීම මෙතනදී අපිට පුළුවන් කාලයත් සමග වෝල්ට්‍යතාව වෙනස් වීමක් ලෙස නිරූපණය කරන්න. right? ඊට පස්සේ අපි මේ පෙරවර්ධකයෙන් ආපු මේ සිග්නල් එක අපි යවනවා මේක තවත් වර්ධකයකට. ඒ වර්ධකයට යවලා තව පොඩ්ඩක් මේ සිග්නල් එකේ ප්‍රබලතාවය වැඩි කරනවා. මේ සංඥාවේ ප්‍රබලතාවය වැඩි කරනවා. ඒ ප්‍රබලතාවය වැඩි කරලා මොකද කරන්නේ? මේක ස්පීකර් එකකට දෙනවා. ඒතර මේ ස්පීකරෙන් මොකද කරන්නේ? මේ සංඥාව නැවත කාලයත් සමග වායු ධාරා කම්පණය කරන්න ගන්නවා. ඒ කියන්නේ වායු වල මෙහා ඉදිරියෙන් ඉන්න වාතයේ පීඩනය කාලයත් සමග වෙනස් කරනවා. ඒතකොට වායු ධාරා කම්පණය වෙනවා. මේ මිනිසා විසින් කතා කරපු කුඩා කටහඬ විශාල ප්‍රදේශයක් පුරා විසිරෙන පරිදි විශාල ප්‍රදේශයක සිටින මිනිසුන්ට ශ්‍රවණය කරන්න පුළුවන් විදිහට මේ කටහඬේ ප්‍රබලතාවය අපිට වැඩි කරන්න පුළුවන්. ඒතකොට මෙතනදී වෙලා තියෙනකොට මොකද මේ කාලයත් සමග මේ පීඩනයේ තිබුණ වෙනස, ඒ කියන්නේ එක් රාශියක විචලනය අපි හරවලා තියෙනවා කාලයත් සමග තවත් රාශියක සිදුවන විචලනයක් බවට. මෙතනදී අපි භාවිතා කරලා තියෙන මෙන්න මේ සංඥාවට කියනවා ප්‍රතිසම සංඥාවක් කියලා.
මෙතනදී අපි භාවිතා කරලා දෙන මේ සංඥාවට කියන ප්‍රතිසම සංඥාවක් කියලා. ඒතකොට ප්‍රතිසම සංඥාවක් ගත්තාම ඒ සංඥාව හැම විටම මේ විදිහට කැඩෙන්නේ නැතුව ගමන් කරනවා. සංඥාව කැඩෙන්නේ නැතුව මෙහෙම ගමන් කරනවා. ඒකට අපි කියනවා සන්තතිකතාවය කියලා. සංඥාව කොහෙන් හරි වෙන් වුණා නම් එතකොට සන්තතික නැහැ. නමුත් මේ සංඥාව මොකද වෙන්නේ? සන්තතිකයි. ඒතකොට ප්‍රතිසම සංඥා නිතරම සන්තතික සංඥාවක්. මේ විදිහට එහා බී ලක්ෂ දෙකක් අපි සංඥා මතින් ලකුණු කරගත්තොත් ඒ ලක්ෂ දෙක අතර තවත් ලක්ෂයක් මට ගන්න පුළුවන්. මම ගන්නකො C කියලා ලක්ෂයක්. C කියලා ලක්ෂයක් ගන්න පුළුවන්. හරි? ඒ වගේ එහා බී අතර සමහරට 1 ලක්ෂයක් වෙන්න පුළුවන්. නැත්නම් ලක්ෂ ගොඩක් ගන්නත් පුළුවන්. අපිට වර්තන ලක්ෂ ලකුණු කරගන්න මෙතන පුළුවන්. හරි? ඒ කියන්නේ තෝරාගත් ලක්ෂ දෙක අතර තවත් ලක්ෂයක් අනිවාර්යයෙන් පවතිනවා. ඒ වගේම මෙන්න මේ වෝල්ටේජ් සංඥාව වෙනස් වෙන්නේ මේ සංඥාවේ විස්තරය වෙනස් වෙන්නේ මෙන්න මේ කතා කරන කටහඬේ තීව්‍රතාවයට ප්‍රතිසමවන ලෙස. මේ වෝල්ටේජ් සංඥාව සලකපුවාම මේ සංඥාවේ උපරිම හා අවම මට්ටම අතර මට අනන්ත ප්‍රමාණයක් පියවරවල් ගන්න පුළුවන්. මේ විදිහට එක් පියවර අනන්ත ළඟ ගන්න පුළුවන්. අනන්ත ප්‍රමාණයක් මේ විදිහට පියවරවල් සලකන්න පුළුවන්. අපි ඊළඟට බලමු සංඛ්‍යාංක සංඥා කියන්නේ මොකක්ද කියලා. මොකද ඒතර අපේ මාතෘකාව තමයි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස්. එහෙනම් අපි දැන් බලමු ඩිජිටල් පැත්තට යමු. අපි මුලින්ම කතා කරා ඇනලොග් කියන්නේ මොකක්ද කියලා, නැත්නම් ප්‍රතිසම සංඥා කියන්නේ මොනවද කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ ඩිජිටල් සිග්නල්. එහෙම නැත්නම් සංඛ්‍යාංක සංඥා. අපි දැන් බලමු සංඛ්‍යාංක සංඥාවක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම සංඛ්‍යාංක සංඥාවක් කියලා කියන්නේ මේකයි. උපරිම හා අවම අගයන් දෙකක් අතර යම් නිශ්චිත පියවර ප්‍රමාණයකින් එහෙම නැත්නම් නිශ්චිත මට්ටම් ප්‍රමාණයකින් ඉදිරිපත් කරන්න පුළුවන් සංඥාවට තමයි අපි කියන්නේ සංඛ්‍යාංක සංඥාවක් කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේකයි. ඒ උපරිම හා අවම මට්ටම අතර තියෙන මේ පියවර ප්‍රමාණය අපිට නිශ්චිතව ගණනය කරගන්න පුළුවන්. එතකොට කලින් අපි ඉගෙනගත්ත ප්‍රතිසම සංඥාවලදී අපි කතා කරපු උපරිම හා අවම මට්ටම අතර අනන්ත ප්‍රමාණයක් පියවර තියෙනවා. අපිට ඒක නිශ්චිතව ගණනය කරගන්න බෑ. නමුත් සංඛ්‍යාංක සංඥාවල උපරිම හා අවම මට්ටම අතර තියෙන මේ පියවර ප්‍රමාණය නැත්නම් මේ මට්ටම් ප්‍රමාණය අපිට නිශ්චිතව ගණනය කරගන්න පුළුවන්. මම දැන් මේ බෝඩ් එකේ දැම්මේ අවම සහ උපරිම මට්ටම් අතර මට්ටම් කීපයක් තියෙන සංඛ්‍යාංක සංඥාවක්. ඒකවල මේක නිල් පාටින් පෙන්වලා තියෙනවා සංඥාවක් ගමන් කරන විදිය. ඒතර මේ සංඥාව මේ එක මට්ටමක, මේ තව මට්ටමක, මෙතන තව මට්ටමක, මෙතන තව මට්ටමක, මෙතන තව මට්ටමක්. ඒතර ඔක්කොම මට්ටම් මේකේ 1 2 3 4 5ක් තියෙනවා. උපරිම සහ අවම අතර තව මට්ටම් 3ක් තියෙනවා. ඒතර මේ සංඥාව නිශ්චිතව අපි මේ උපරිම හා අවම අතර තියෙන මට්ටම් ප්‍රමාණය ගණනය කරගන්න අපිට පුළුවන්. අපි ගමුකෝ මෙහෙම උදාහරණයක් ලෙස. අපි ගන්නවා දශමයේ සංඛ්‍යා. එහෙම නැත්නම් 10 පාදයේ සංඛ්‍යා. ඒතකොට 10 පාදයේ සංඛ්‍යා නිරූපණය කරන්න අපිට සංඛ්‍යා 10ක් ඕනේ. 0 1 2 3 4 5 6 7 8 9 කියලා සංඛ්‍යා 10ක් ඕනේ. එතකොට ඔය සංඛ්‍යා 10 නිරූපණය කරන්න අපිට වෝල්ටීයතා මට්ටම් 10ක් ඕනේ. ඒකල වෝල්ටීයතා මට්ටම් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. ඔය වෝල්ටීයතා මට්ටම් තියෙන සංඥාවක් අපි A ලක්ෂයක සිට B ලක්ෂයකට යවන්න නම් අපිට සෑහෙන වියදමක් දරන්න වෙනවා. ඒකට හේතුව තමයි මේ මට්ටම් ගාන වැඩි වෙනකොට මේ අපි භාවිතා කරන උපකරණ වල සංකීර්ණතාවය වැඩි වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි සංඛ්‍යාංක සංඥාවලදී මේ මට්ටම් ගොඩක් ප්‍රමාණයක් අපි භාවිත කරන්නේ නැහැ. අපි භාවිත කරන්නේ මට්ටම් දෙකයි. මට්ටම් දෙකයි අපි භාවිත කරන්නේ. උදාහරණ ලෙස මේ වගේ. එතකොට මේ උදාහරණ බැලුවොත් අපිට පැහැදිලිව පේනවා මේක තියෙන්නේ මට්ටම් දෙකයි. අවම මට්ටම තමයි මේ තියෙන්නේ. මේක හැටියට මම ගන්නම් මේක 0.5 වෝල්ට් කියලා. හරි? උපරිම මට්ටම තමයි මේ තියෙන්නේ. ඒක මම ගන්නම් 5 වෝල්ට් කියලා. එතකොට අපි මේ සංඥාව ගත්තාම මේ සංඥාව විචලනය වෙන්නේ මට්ටම් දෙකක් අතර පමණයි. එකක් බිඳුව මට්ටම, අනික 5 වෝල්ට් කියන මට්ටම. එතකොට මේකේ උපරිම සහ අවම ලක්ෂ දෙක අතර තව ලක්ෂයක් හොයාගන්න පුළුවන්ද? තව මට්ටමක් හොයාගන්න පුළුවන්ද? බැහැ. මේකේ තියෙන මට්ටම් දෙකයි. නමුත් අපි ප්‍රතිසම සංඥාවක් ගත්තාම අපි කලින් ඉගෙන ගත්ත ඇනලොග් සිග්නල් ඒ සංඥාවේ යම් ලක්ෂ දෙකක් තෝරගත්තාම ඒ ලක්ෂ දෙක අතර තව ලක්ෂයක් ගන්න පුළුවන්. එකක් නෙවෙයි. ඒකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් මේකේ අපි උපරිම හා අවම ලක්ෂ දෙකෙන් එකක් ගත්තාම මේකේ තියෙන මට්ටම් දෙකයි. උපරිම ලක්ෂයයි අවම ලක්ෂය ගත්තාම ඒ දෙක අතර තව ලක්ෂයක් ගන්න බැහැ. එතකොට අපි ප්‍රායෝගිකව භාවිත කරන්නේ මට්ටම් දෙකක් සහිත සංඛ්‍යාංක සංඥා. ඒතර අපි කියවා
මට්ටම් ගොඩක් සහිත සංඛ්‍යාංක සංඥා භාවිත කරන්න නැති වෙන හේතුව තමයි උපකරණ වල තියෙන සංකීර්ණතාවය. ඒකෝට යන වියදම වැඩි. ඒ නිසා අපි භාවිත කරන්නේ නැහැ. ඒ නිසා අපි භාවිත කරන හොඳම එක තමයි මට්ටම් දෙකක් සහිත අවස්ථාව. එතකොට මේකේ මේ 0යි වෝල්ට් කියන මට්ටම අපි නිරූපණය කරන්නේ 0 හැටියට. 5යි වෝල්ට් කියන මට්ටම අපි නිරූපණය කරන්නේ 1 හැටියට. හරි? 0යි වෝල්ට් 0 හැටියටත් 5යි වෝල්ට් මට්ටම 1 හැටියට තමයි නිරූපණය කරන්නේ. එහෙනම් මේකේ මේ තියෙන්නේ 5යි වෝල්ට්. එහෙනම් මේක 1. මේ තියෙන්නේ 0යි. එහෙනම් 0යි. මේ තියෙන්නේ 5යි වෝල්ට්. එහෙනම් 1යි. මේ තියෙන්නේ 5යි. එහෙනම් මේ 1යි. 0යි. 1යි. ඔය විදිහට තමයි අපිට මේ සංඥාව අපිට ලැබෙන්නේ. ඒකෝ මේකේ දාලා තියෙන සංඥාව මොකක්ද එහෙනම් 1.11.1 කියන සංඥාව තමයි මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම තව දෙයක් දැනගන්න ඕනේ මේකේ. මෙන්න මේ සංඥාවල කාලපරාස සමාන වෙන්න ඕනේ. එතකොට මේ කාලපරාසයයි මේ කාලපරාසයයි මේ කාලපරාසයයි මේකේ මේ හැම එකම කාලපරාස සමාන වෙන්න ඕනේ. එහෙම සමානුනේ නැත්නම් අපි හිතුව මේ විදිහට A කියලා ලක්ෂයක තියෙනවා යම් උපකරණයක්. ඒ උපකරණයේ ඉඳලා B කියලා ලක්ෂයක තියෙන සම උපකරණයකට සංඥාවක් යවන්න ඕනේ. මෙන්න මේ තියෙන සංඥාව යවන්න ඕනේ. එතන මොකද වෙන්නේ? මේ කාලපරාස වෙනස් වුණොත් මේ සංඥාව B ට හරියට අඳුනගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් මේ කාලපරාස නියතයක් වන ලෙස තමයි මේ සංඥා අපි නිර්මාණය කරන්නේ. එතකොට ඒ යවන සංඥාවම හරියට B ට අඳුනගන්න පුළුවන්. එතකොට B දන්නවා මේක තමයි කාලපරාසය. අපි කියමු මිලිසෙකන්ඩ් එකයි කියලා. එහෙනම් මිලිසෙකන්ඩ් එකට පස්සේ ඊගලන සංඥාව. මිලිසෙකන්ඩ් එකයි එක සංඥාවක් කියන්නේ. එතකොට ඒ යවන විදිහටම B ට අඳුනගන්න පුළුවන්. අන්න එහෙනම් හරියටම අදාළ සිග්නල් එක නැත්නම් අදාළ සංඥාව B ට අඳුනගන්න පුළුවන්. ඒ යවපු එක B ට අඳුනගන්න පුළුවන්. අපි ඊළඟට බලමු සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ වැදගත්කම. ඇයි මේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව නැත්නම් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික මේ තරම් ප්‍රචලිත වෙන්නේ හේතුව? ඇනලොග් ඉලෙක්ට්‍රොනික වලට වඩා. ඒ කියලා අපි තුමුකෝ මෙන්න මේ A කියන ලක්ෂයේ ඉන්න පුද්ගලයා කතා කරන එයාගේ කටහඬ යවන්න ඕනේ කිලෝමීටර ගණනක් එහායින් ඉන්න B කියන පුද්ගලයාට. ඉතින් අපි දන්නවා සාමාන්‍ය විදිහට මේක යවන්න බෑ. අපි මෙහෙම කටින් කතා කරාට අපිට B කියන පුද්ගලයාට ඇහෙන්නේ නැහැ. කිලෝමීටර ගණනක් එහායින් ඉන්නේ. එතකොට මේ A ගේ කටහඬ B ට ඒ විදිහටම යවන්න ඕනේ. A ගේ මෙන්න මේ කටහඬ ප්‍රතිසම සංඥාවක් බවට පත් කරලා ඒක මේ වයර් එක දිගේ යවන්න ඕනේ. එතකොට මොකද දන්නවද වෙන්නේ මේ සංඥා මේ වයර් එක දිගේ යනකොට විද්‍යුත් ගෝසාමයකට එනවා. නැත්නම් නොයිස් කියලා අපි කියනවා. විද්‍යුත් ගෝසාමයකට බලපානවා. නොයිස් එක. හරි? එතකොට මේ A සංඥාව මේ B කරා මේ වයර් එක තුල යනකොට විද්‍යුත් ගෝසාව වලින් හානි වෙනවා මේකට. එහෙම නැත්නම් නොයිස් වලින් නොයිස් කියලා අපි කියන්නේ. නොයිස් එකක් හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ යවන සංඥාවේ හැඩය පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට අර B ඉඳලා අහන පුද්ගලයාට මේක ටිකක් දුබලව ඇහෙන්නේ. ටිකක් දුබලව ඇහෙන්නේ. සමහර වෙලාවට මේ සංඥාව විකෘති වුණොත් විද්‍යුත් කෝෂවල ප්‍රබලතාවය වැඩි නිසා සංඥාව විකෘති වුණොත් සමහරට B ට අඳුර ගන්න බැරි වෙන කටහඬ. එවැනි ගැටලු ඇති වෙනවා අපි මේ ප්‍රතිසම සංඥා භාවිතා කරනකොට. ඉතින් අපි දන්නා උදාහරණයක් ලෙස ටෙලිෆෝන් එක, ගුවන් විදුලිය. එයාලා සංඥා යවන්නේ ප්‍රතිසම විදියට. එතකොට අපි දන්නවා සමහරලාට ටෙලිෆෝන් එකෙන් කතා කරනකොට සමහරලාට අපිට විවිධ ශබ්ද එනවා. ඒ කියන්නේ එයා මත අර විද්‍යුත් ගෝෂා හටගෙන. එතකොට අපිට දුබල ශබ්දයක් තමයි ඇහෙන්නේ. ඒ වගේම සමහරලාට අපිට රේඩියෝ එක හරියට පැහැදිලි නැහැ. ඒ කියන්නේ විද්‍යුත් ගෝෂාවක් එකට බලපාලා තියෙනවා. ඒ වගේ දේවල් ඇති වෙනවා. එතකොට මේ ප්‍රතිසම සංඥා යවනකොට. නමුත් අපි මේ A ගේ ශබ්දය සංඛ්‍යාංක සංඥාවක් බවට හරවලා මේ වයර් එක දිගේ B ට යවුවොත් අර හානිය ගොඩාක් අවම වෙනවා. එතකොට B ට ඒ කතා කරා වගේම ඒ කතා කරපු විදිහටම B ට අහන්න පුළුවන්. එතකොට ඒකට අර විද්‍යුත් ගෝෂා වලින් ඇති වෙන බලපෑම ගොඩාක් අඩුයි. ප්‍රතිසම සංඥා වලට වඩා සංඛ්‍යාංක සංඥා වලට විද්‍යුත් ගෝෂා වලින් ඇති වෙන බලපෑම ගොඩාක් අඩු වෙනවා. මෙතන ඉන්න A කියලා පුද්ගලෙක්. A ගේ කටහඬ ඉත ඈත සිටින පුද්ගලෙක් වල B ට ඇසීමට සලස්වන්න ඕනේ. දැන් එතකොට අපි මෙතන අපි කරලා තියෙන දේ පොඩ්ඩක් බලමු. ඒ කතා කරන කටහඬ මේ මයික් එක මගින් මොකද කරන්නේ? ප්‍රතිසම සංඥාවක් බවට පත් කරනවා. ඒ සංඥාව පොඩ්ඩක් ප්‍රබල කරනවා. අපි දන්නවා මේ වර්ධකය මගින් වැඩි කරලා ඊට පස්සේ ඒක දෙනවා තවත් මේ වගේ උපකරණයකට. ඒ උපකරණය මොකක්ද කරන්නේ? එතන කරන්නේ ඇත්තටම මෙතනින් එන්නේ ප්‍රතිසම සංඥාවක්. ඒ සංඥාව
මෙයා හරවනවා සංඛ්‍යාංක සංඥාවක් බවට. අන්න ඒකට අපි කියනවා ADC එකක් කියලා. ADC කියලා කියන්නේ analog to digital converters. ඒ කියන්නේ analog signal එක digital බවට පත් කරනවා. ඊට පස්සේ මේ සංඥාව මේ වයර් එක දිගේ ගොඩාක් දුරට අරගෙන යනවා. අපි තුමු කිලෝමීටර් ගණක් එහායින් ඉන්නේ කියලා. එතකොට මේක අපි තුමු කිලෝමීටර් 5ක් විතර කියලා. 5 කිලෝමීටර් දුරක් විතර රැගෙන යනවා. රැගෙන ගිහලා මොකද කරන්නේ? දැන් යන්නේ මේක සංඛ්‍යාංක සංඥාවක් ලෙස. ඒ කියන්නේ මේ මෙන්න මේ ආකාරයට යනවා. ඉස්සෙල්ලා අපි අරන් ගියේ ප්‍රතිසම සංඥාවනේ. අපි කියවනේ ඒකට විදුලත් ගෝසය ඇවිල්ලා හානි වෙලා මෙතනින් බීට හරියට අහන්න බෑ කියලා. දැන් අපි අර යන්නේ සංඛ්‍යාංක සංඥාව. දැන් මොකද වෙන්නේ? මේ සංඛ්‍යාංක සංඥාව මත මේ විදුලත් ගෝසය වලින් වෙන බලපෑම ගොඩක් අඩුයි. රයිට්. ඊට පස්සේ මෙතනට යනවා. දැන් මෙතන උපකරණයක් තියෙනවා. අපි ඒක DAC කියලා දාලා තියෙනවා. එතන තියෙන්නේ මෙහෙන් එන මේ සංඛ්‍යාංක සංඥාව ආපහු හරවනවා ප්‍රතිසම සංඥාවක් ලෙස. ඒ කියන්නේ මේ ආකාරයට. එතකොට මෙයා මගින් කරන්නේ මෙහෙම ආපු සංඛ්‍යාංක සංඥාව ආපහු ප්‍රතිසම සංඥාවක් බවට හැරෙවුවා. ඊට පස්සේ මේ ප්‍රතිසම සංඥාව අපිට ස්පීකර් එකේ බීට අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ සංඥාව මගින් බීට ශ්‍රවණය කරන්න පුළුවන්. එතකොට බීට් හරියටම අහනවා ඒ විසින් කතා කරපු ශබ්දෙම. පැහැදිලිද? එතකොට මේකේ මේ channel එකක් කියලා මේ හරහා ගමන් කරනකොට සිදුවන විද්‍යුත් ගෝසාව අවමයි. මෙතනින් අපි හරියටම 0.5 වෝල්ට් මේ channel එකට දානවා. මේ වයර් එකට ඇතුල් මෙතනින් වයර් එකට අපි ඇතුල් කරනවා. B වලදී මේ ඉන්නේ B ලක්ෂයෙන් B වලදී මේක මෙතනින් මෙන්න මේ උපකරණයට ඇතුල් වෙන්න ඕනේ. ඒ උපකරණයට එනකොට අපිට 5 වෝල්ට් එන්නේ 4 වෝල්ට් ලෙස. වෝල්ටේජ් එක ටිකක් අඩු වෙන්න පුළුවන්. මෙතන ඒ වලින් අපි හරියටම 5 වෝල්ට් 0 වෝල්ට් කියන සංඥාවක් තමයි යවුවේ. සංඛ්‍යාංක සංඥාව. නමුත් B වලට එනකොට ඒක පොඩ්ඩක් 5 වෝල්ට් වලගේ 4 වෝල්ට් වලට අඩු වෙලා තියෙනවා. ඒ වගේම 0 වෝල්ට් කියන එක අපි හිතමු නිකන් 0.2 වෝල්ට් වගේ වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න අර නොයිස් වල බලපෑම නිසා නැත්නම් විදුලත් ගෝසාවල බලපෑම නිසා හරි මොකක් හරි හේතුවක් නිසා මෙන්න මේ වෝල්ට් මෙන්න මේ අගයන් දෙක වෙනස් වෙලා තියෙනවා. උපරිම හා අවමගේ වෙනස් වෙලා තියෙනවා. නමුත් මෙතනදී මොකද වෙන්නේ? මේ උපකරණ මේකට භාවිත වෙනවා. ඒ උපකරණ වලට පුළුවන් හරියටම 4 වෝල්ට් කියන්නේ 5 වෝල්ට් කියලා අඳුරගන්න. 0.2 වෝල්ට් කියන්නේ 0 වෝල්ට් කියලා අඳුරගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව ඒ වලින් ආපු සංඥා B වලට අඳුරගන්න පුළුවන්. එතකොට මේකේ වෙන හානිය ගොඩාක් අවමයි. ඒ වගේම මේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ වැදගත්කම ගත්තම තව අවස්ථාවක් ගන්න පුළුවන් අපිට මේ විදිහට. අපි මේ A වලින් යවන සංඥාව අපි හිතමු A වලින් ඉඳලා B වලට සංඥාවක් යවනවා ප්‍රතිසම සංඥාවක්. එතකොට මේ අතරමැද පුද්ගලයෙකුට පුළුවන් මේකේ අපි යවන සංඥාව ශ්‍රවණය කරන්න. ඒකට කිසිම ආරක්ෂාවක් නැහැ සංඥාවට. ඒතකොට ඉස්සර ටෙලිෆෝන් ලයින් ගත්තාම ඒ ටෙලිෆෝන් වයර් එකට අපිට වයර් දෙකක් ජොයින් කරලා අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මැදින් තව කෙනෙකුට ශ්‍රවණය කරන්න පුළුවන්. අපි මේ දෙපැත්ත වෙනක සංනිවේදනයේ අපිට මැද එක්කෙනෙකුට ශ්‍රවණය කරන්න පුළුවන්. නැත්නම් මෙයාට තව එක්කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දුර්වලතා තියෙනවා. නමුත් මෙන්න මේ සංඛ්‍යාංක සංඥා අත්තම සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගත්තාම අපිට පුළුවන් මේ සංඥාව මෙතනින් මේ channel එකට දානකොටම මේකට security add කරන්න. මොකක්hari ආරක්ෂක ක්‍රමවේදයක් මේකට ඇතුල් කරන්න පුළුවන්. ඊට පස්සේ කාටවත් මේ අතරමැදියේ ගන්න බෑ. හරි කත්තත් එක කියවන්න බෑ. කියව ගන්න බෑ. අහන්න ඒ શબ્දය අහන්න බෑ. ඒතර B වලදී ආපහු පුළුවන් අර ආරක්ෂක ක්‍රමවේද දන්න නිසා යාට හරි තරංගයකින් තෝරා බේර ගන්න. අන්න ඒ වගේ දෙයක් අපිට මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් එහෙම නැත්නම් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවලදී ගොඩාක් වැදගත් වෙනවා ඇනලොග් වලට වඩා. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගත්තාම මේ සංනිවේදන මාධ්‍ය තුල එකවර වර්ග කීපයක දත්ත යවන්න පුළුවන්. උදාහරණයක් ලෙස මේක යවන්න පුළුවන් අපිට එකපාර වොයිස් යවන්න පුළුවන්, ඩේටා යවන්න පුළුවන්, වීඩියෝ. මේ තුන් දෙනාම එකපාර මේකෙන් යවන්න පුළුවන්. නමුත් ප්‍රතිසම සංඥාවලදී අපිට එහෙම යවන්න බෑ. අපි යමු අලුත් මාතෘකාවකට. දැන් මෙතන අපිට ඉගෙන ගන්න ඕනේ ද්විමේය සංඛ්‍යා පද්ධතිය. එහෙම නැත්නම් අපිට කියන බයිනරි නම්බර් සිස්ටම්. අපි දන්නවා 10 පාදේ සංඛ්‍යා ගැන. ඒක 10 පාදේ සංඛ්‍යා අපිට එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න ඕන එකක් අපිට පුළුවන්. ඒ වගේම දැන් අපි මේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න ඕනේ ද්විමේය සංඛ්‍යා පද්ධතිය. ද්විමේය කියන්නේ බිංදුව හෝ එක. අන්න ඒක ගැන අපි අධ්‍යයනය කරන්න ඕනේ. අපි බලමු දැන් 10 පාදේ සංඛ්‍යාව කොහොමද 2 පාදේ සංඛ්‍යාවක් බවට හරවන්නේ කියලා. මම උදාහරණයක් ලෙස දානවා 45. 45 කියන සංඛ්‍යාව මම දෙකෙන් බෙදුවා. ඒක 10 පාදේ සංඛ්‍යාව. බෙදපුවාම 2 1ක් විතර. ආපහු මෙයා දෙකෙන් බෙදනවා. ඒතකොට 11යි
බිඳුවයි. ඉතුරු වෙන්නේ. දෙකෙන් බෙදුනොත් දෙවරක් 5යි එකක් ඉතුරුයි. දෙකෙන් බෙදුනොත් දෙවරක් 2යි එකක් ඉතුරුයි. දෙකෙන් බෙදුනොත් දෙවරක් 1යි බිඳුවයි. එතකොට මේ 45 කියන 10 පාදයේ සංඛ්‍යාව මට ලියා දක්වන්න පුළුවන් 1 බිඳුව 1 1 1 බිඳුව 1 1 බිඳුව 1 ලෙස දෙකේ පාදයේ සංඛ්‍යාවක් ලෙස. උදාහරණ ලේසි. ඒතර 10 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයේ සංඛ්‍යාවට හරවන්න ගියාම මොකද කරන්නේ? දෙකෙන් බෙදාගෙන යනවා. ඉතුරුව මේ පැත්තෙන් දානවා. ඒතර අවසාන වශයෙන් අපි ලියා දක්වනවා 1 බිඳුව 1 1 බිඳුව 1 දෙකේ පාදයට කියනවා. ඒතර මේ තියෙන 10 පාදයේ සංඛ්‍යාවක් මේ තියෙන දෙකේ පාදයේ සංඛ්‍යාවක්. දෙවෙනි උදාහරණය මම ගන්නම් 363 කියන 10 පාදයේ සංඛ්‍යාව මට ඕනේ දෙකේ පාදයට හරවන්න. මම දෙකෙන් බෙදනවා. එතකොට දෙවරක් 1යි 8යි 1යි එකක් ඉතුරුයි. ආපෝ දෙකෙන් බෙදනවා 9යි බිඳුවයි එකක් ඉතුරුයි. ආපෝ දෙකෙන් බෙදනවා 45යි ඉතිරි නැහැ බිඳුවයි. 45 දෙකෙන් බෙදුනොත් 2යි 2යි එකක් ඉතුරුයි. 22 දෙකෙන් බෙදුනොත් 11යි බිඳුවයි. ආපෝ දෙකෙන් බෙදුනොත් 5යි 1යි. 5 දෙකෙන් බෙදුනොත් දෙවරක් 2යි ඉතිරි 1යි. දෙක දෙකෙන් බෙදුනොත් 1යි බිඳුවයි ඉතුරු. ඒක අපිට ලියන්න පුළුවන් මේක 363 10 කියන සංඛ්‍යාව දෙකේ පාදයට ලියන්න පුළුවන්. ඒතකොට 1 බිඳුව 1 1 1 බිඳුව 1 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 1 දෙක කියලා අපිට ලියා දක්වන්න පුළුවන්. නේද? 1 බිඳුව 1 1 බිඳුව 1 බිඳුව 1 1 කියලා අපිට ලියා දක්වන්න පුළුවන් දෙකේ පාදයේ සංඛ්‍යාව හැටියට. ඒතකොට 10 පාදයේ සංඛ්‍යාවක් අපිට ඔය විදිහට දෙකේ පාදයේ සංඛ්‍යාවක් බවට පත් කරන්න පුළුවන්. අපි බලමු ඊළඟට මේ බූලීය බීජගණිතය කියන්නේ මොකක්ද කියලා. එක බිඳුව අවස්ථාවක භාවිතා කරන සංඛ්‍යා පද්ධතියකදී භාවිතා කරන ගණිත ක්‍රමයට අපි කියනවා බූලීය බීජගණිතය කියලා. එතකොට මේ බූලීය බීජගණිතයේ තියෙන්න පුළුවන් බිඳුව හා එක කියන සංඛ්‍යා දෙක පමණයි. ඊට අමතරව සංඛ්‍යා තියෙන්න බෑ. එතකොට මේ සංඛ්‍යා පද්ධතියේ භාවිතා කරන ගණිත ක්‍රමයට අපි කියන්නේ බූලීය බීජගණිතය කියලා. අපි දන්නවා සම්මත අපේ බීජගණිතයේදී අපි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන ගණිත කර්ම 4ක් භාවිතා කරනවා. නමුත් බූලීය බීජගණිතයේදී අපිට භාවිතා කරන්න තියෙන ගණිත කර්ම 3යි. ඒවා තමයි අපිට භාවිතා කරන්න පුළුවන් පළවෙනි ගණිත කර්මය තමයි and කියන එක. දෙවෙනි ගණිත කර්මය තමයි o කියන එක. තුන්වෙනි ගණිත කර්මය තමයි not කියන එක. එතකොට බූලීය බීජගණිතයේදී අපිට භාවිතා කරන්න පුළුවන් ඊළඟ ගණිත කර්ම කීයද? 3යි. and එකයි o එකයි not එකයි පමණයි. ඕනෑම බූලියානු ක්‍රියාදාමයක් මෙන්න මේ මූලික ගණිත කර්ම ඒවත් තාර්කික මෙහෙයුම් මගින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. තාර්කික මෙහෙයුම් කියලා කියන්නේ logic operations. තාර්කික මෙහෙයුම් කියන්නේ logic operation. ඒ කියන්නේ ඒ මූලික ගණිත කර්ම තුනට අපි කියනවා logic operations කියලා. ඒ මූලික ගණිත කර්ම තුන අපි තවත් ක්‍රමයකට හඳුනනවා logic operations කියලා. මූලිකම logic operation තුන. ඔන්න ඔය තුන මගින් අපිට ඕනෑම බූලියානු ක්‍රියාදාමයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ක්‍රියාදාමයක් කියලා කියන්නේ මොකක් හරි සම්බන්ධයක්. ඒක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ තුන් දෙනා මගින්. හරි. අපි ඊළඟට බලමු සත්‍යතා වගුවක් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා සාමාන්‍ය බීජගණිතයේදී අපි විචල්යන් භාවිත කරනවා. එලෙසම අපිට බූලියන් බීජගණිතයේත් පුළුවන් විචල්යන් භාවිත කරන්න. හැබැයි අවසාන තාර්කිකගේ තීරණය වෙන්නේ ඒ විචල්යන් එක් විචල්යන්ගේ තාර්කික අගයන් මත. කිසියම් බූලිය ප්‍රකාශනයකට අනුරූප තාර්කික පරිපථයක විචල්යන් ගණනට සමාන වූ ප්‍රධාන සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ මේකයි. අපි හිතමු කිසියම් බූලිය ප්‍රකාශනයක් තියෙනවා. ඒ ප්‍රකාශනයට අනුරූප පරිපථය තමයි මේ තියෙන්නේ. අපි හිතමු x කියලා එකක් කියලා. එතකොට තියෙනවා x මෙහෙම a b c d ඔන්න ඔයගේ මොකක් හරි සම්බන්ධයක් තියෙන ප්‍රකාශනයක් තියෙනවා. එතකොට මම බූලිය ප්‍රකාශනයක් කරන් තියෙනවා මේ විදිහට x සමාන abc ධන d කියලා. එතකොට මේකේ විචල්යන් කියන්නේ abc හා d. එහෙනම් විචල්යන් හතරක් තියෙනවා. එහෙනම් මෙන්න මේ බූලිය ප්‍රකාශනයේ තාර්කික පරිපථය තියෙනවානේ. මේ තියෙන තාර්කික පරිපථය. ඒ පරිපථයට තියෙන්න ඕන විචල්යන් ගණනට සමාන ප්‍රධාන සංඛ්‍යාවක්. ඒ කියන්නේ abc d කියන ප්‍රධානයන් අපිට තියෙනවා. එතකොට මේකේ ප්‍රතිදානයෙන් අපිට ලැබෙන්නේ මේ බූලියන් ප්‍රකාශනයේ තාර්කික අගය. හරිද? එතකොට මේකේ ප්‍රතිදානය මගින් ලැබෙන්නේ මේ තියෙන ප්‍රධානය, මේ තියෙන ප්‍රතිදානය. එතකොට ප්‍රතිදානයෙන් අපිට ලැබෙන්නේ මෙන්න මේ බූලිය ප්‍රකාශනයේ තාර්කික අගය. අපි මෙහෙම
මේ ABCD කියලා කියන්නේ විචල්යන්. විචල්යන්ට ගන්න පුළුවන් අගයන් තියෙන්නේ මොනවද? බිංදුව හෝ 1. ඒ වගේම BCD කියන අගයන් වලට ගන්න පුළුවන් බිංදුව 1. මොකද මේවා බූලියන් ඇල්ජිබ්‍රා. ඒකට ගන්න පුළුවන් බිංදුව හෝ 1 පමණයි. මම ගන්නකො මෙහෙම ABCD වල අගයන් මම මුලින්ම ගන්නවා මෙයා 1යි මෙයා බිංදුවයි මෙයා 1යි මෙයා බිංදුවයි කියලා. ඔන්න එක පද්ධතියක්. හරිද? ඒතර ABCD වල විවිධ අගයන් සඳහා ගන්න පුළුවන් එක අගයක් එක සංඥාවක් තමයි මේ තියෙන්නේ. මම එයා මේ පරිපථයට ඇතුල් කරනවා. ඔන්න එක ප්‍රධානයක්. මේ තනි ප්‍රධානයක්. හොඳයි. මේ එක් ප්‍රධානයන්ට අනුරූපව පද්ධතියට ඇතුල් කරන තනි ප්‍රධානයක් තමයි මේ එක බිංදුව කියලා කියන්නේ. මම තවත් ඒ වගේ ගන්නවා. මෙතන බිංදුව එක බිංදුව කියලා ගන්නවා. මේ තියෙන්නේ දෙවෙනි ප්‍රධානය. එතකොට මේ ABCD වලගේ වෙනස් වෙනකොට පද්ධතියට ඇතුල් කරන ප්‍රධානය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මේ ප්‍රධානයන්ගේ අගයන් වෙනස් වෙනකොට ABCD කියන ප්‍රධානයන් අගය වෙනස් වෙනකොට පද්ධතිය සඳහා ඇතුල් කරන ප්‍රධාන ගණන වෙනස් වෙනවා. මේ ඇතුල් කරන ප්‍රධාන ගණන තීරණය වෙන්නේ විචල්යන් ගණන මත. ඒක විචල්යන් වැඩි වෙනකොට ඇතුළත් කරන්න පුළුවන් ප්‍රධානයන් ගණන මොකද වෙන්නේ? වැඩි වෙනවා. බූලියානු තාර්කික පරිපථයක ප්‍රධානයන්ගේ එක් අවස්ථා සඳහා ප්‍රතිදානයේ තාර්කික අගයන් ලකුණු කරන වගුවට අපි කියනවා සතිතා වගුව කියලා. මේ වගුව සකස් කිරීමේදී පරිපථයේ අඩංගු සියලුම ප්‍රධාන අගයන් දක්වන්න පුළුවන් විදිහට වගුව දාන්න ඕනේ. ඒ වගේම මේ වගුවේ ප්‍රතිදානය දාන්නත් පුළුවන් විදිහට අපි සකස් කරලා තියෙනවා. මම උදාහරණයක් ගන්නවා. යම් තාර්කික පරිපථයක A හා B නම් ප්‍රධානයන් දෙකක් තියෙනවා කියලා මම හිතනවා. A හා B නම් ප්‍රධානයන් දෙකක් තියෙනවා කියලා හිතනවා. ඒතොර A හා B ට ගත හැකි අගයන් අපි දන්නවා. A ට පුළුවන් බිංදුව 1, B ටත් පුළුවන් බිංදුව 1. මේ A හා B අගයන් අනුව මේ පරිපථයට ඇතුළත් කරන්න පුළුවන් ප්‍රධානයන් ගණන අපි බලමු. right? බලමු අපි මේ විදිහට. ඒතොර A ට ගන්න පුළුවන් බිංදුව. B ටත් බිංදුව ගන්න පුළුවන්. A ට ගන්න පුළුවන් බිංදුව, B ට ගන්න පුළුවන් 1. A ට ගන්න පුළුවන් 1, B ට ගන්න පුළුවන් බිංදුව. A ට 1 ගන්න පුළුවන්, B ටත් 1 ගන්න පුළුවන්. දැන් බලන්න මෙතන එතකොට පරිපථයට අපිට ඇතුල් කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රධානය. මෙන්න මේ සංඥාව ඇතුල් කරන්න පුළුවන්. බිංදුව කියන සංඥාව ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම පරිපථයට ඇතුල් කරන්න පුළුවන් අපිට බිංදුව 1 කියන සංඥාව. ඒ වගේම ඇතුල් කරන්න පුළුවන් 1 බිංදුව කියන සංඥාව. අවසාන වශයෙන් අපිට ඇතුල් කරන්න පුළුවන් 1 1 කියන සංඥාව. එතකොට අපි බූලියානු පරිපථයක විචල්්‍ය දෙකක් සැලකුවොත්, එහෙම නැත්නම් ප්‍රධානයන් දෙකක් සැලකුවොත් අපිට පරිපථය සඳහා ඇතුළත් කර හැකි සමස්ත ප්‍රධාන ගණන කීයද? 4ක් ගන්න පුළුවන්. සමස්ත ප්‍රධාන ගණන 4ක් ගන්න පුළුවන්. right. අපි යෝග දැන් ටේබල් එක මේ විදිහට දාමු. එතකොට A B right මේ විදිහට අපි ලකුණු කරන්න පුළුවන්. හරි. අපි හිතමු මේ AB සම්බන්ධ වෙලා එන තාර්කික අගය x කියලා. එතකොට මේ දෙන්න සම්බන්ධ වෙලා යන තාර්කික අගය අපි හිතමු x කියලා. මොකද A හා B අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒකෙන් ලැබෙන තාර්කික අගය අපි ගමු x කියලා. එතකොට මෙයා බිංදුවයි, මෙයා බිංදුවයි 1යි බිංදුවයි 1යි. දැන් මේකේ ප්‍රතිදානය තමයි x කියලා කියන්නේ. හැබැයි අපි x වලාගේ දන්නේ නැහැ. x වලාගේ අපි මොකද කරන්න ඕනේ? මේ එක අදාළට එක් ප්‍රධානයන්ට අනුරූපව මොකද කරන්න අපි? x අගයන් 4ක් මේකේ දාන්න ඕනේ. ඒක දාන්නම අගේ දාගන්න මම දන්නේ නැහැ. හේතුව තමයි A හා B ගේ සම්බන්ධය මම දන්නේ නැහැ. මම නිකන් මේ ගත්තේ පරිපථයට ප්‍රධානයන් දෙකක් තියෙනවා. නැත්නම් විචල්යන් දෙකක් තියෙනවා. ඒකවල සමස්ත සම්පූර්ණ ප්‍රධාන ගණන 4ක් ගන්න පුළුවන් කියලා මම ගත්තා. නම් ප්‍රතිදාන කීයක් තියෙනවද? ඒතකොට 4ක් තියෙනවා. අන්න මෙන්න මේකට අපි කියනවා සත්‍යතා වගුව කියලා. මෙන්න මේ උදාහරණ ටේබල් එකට අපි කියනවා සත්‍යතා වගුව කියලා. හරි. තව උදාහරණයක් මම ගත්තොත් පරිපථයක් සඳහා ප්‍රධානයන් 3ක් තියෙනවා. පරිපථයක් සඳහා ප්‍රධානයන් 3ක් තියෙනවා. ඒකෝර මේ බූලියානු පරිපථයේ බූලියානු තාර්කික පරිපථයේ විචල්යන් 3ක් තියෙනවා. එහෙනම් මේක ගන්න පුළුවන් ටේබල් එකට ගන්න පුළුවන් අගයන් ටික අපි බැලුවොත් මට ගන්න පුළුවන් මම ටේබල් එකම ගහන්නම් මේකේ. මේ තියෙන්නේ ගන්න පුළුවන් අගයන් ටික ගන්න පුළුවන් ටේබල් එකේ. එතකොට මෙන්න x කියලා මම ගන්නම්. මේකේ තාර්කික අගය. හොඳද? එතකොට මේක ගන්න පුළුවන් අගයන් ටික මට මෙහෙම ලකුණු ගන්න පුළුවන්. මෙයා බිංදුව 1 ඒත් අදාළව ඒ වලගේ බිංදුවයි. ඔන්න 4ක් ලකුණු කරා අපි. ඊට පස්සේ මෙයා බිංදුව 1 කියලා මම ලකුණු කරා. එතකොට ඒට අදාළව ඒ වලගේ 1 කියලා මම ලකුණු කරා. ඔන්න ඔය වගේ සම්බන්ධයක් තමයි අපිට එතකොට ABC ට ගන්න පුළුවන්. හරි? මොකද
ABC කියන්නේ විචලනයන් තුනයි. එහෙනම් ගන්න පුළුවන් අවස්ථා කියලා කීයක් තියෙනවද? ප්‍රධාන අවස්ථා 1 2 3 4 5 6 7 8. ඒ කියන්නේ සිග්නල් සංඥා අපිට 8ක් ඇතුල් කරන්න පුළුවන් මේ පරිපථයට. අපිට පරිපථයට ඇතුල් කරන්න පුළුවන් ප්‍රධාන සංඥා 8ක්. ප්‍රධාන සංඥා 8ක් ඇතුල් කරන්න පුළුවන්. විචලනයන් ගණන කීයද? 3යි. විචලනයන් ගණන 3යි නම් අපිට ඇතුළත් කරන්න පුළුවන් සංඥා ගණන කියන්නේ 2 3යි. විචලනයන් ගණන 3යි නම් ඇතුළත් කරන්න පුළුවන් සංඥා ගණන කියන්නේ 2 3යි. ඒ කියන්නේ 2 3 කියන්නේ කීයද? 8යි. අන්න. ඇතුළත් කරන්න පුළුවන් මුළු සංඥා ගණන නැත්නම් මුළු ප්‍රධාන ගණන අපිට හොයාගන්න පුළුවන් ඔය විදිහට 2 3යි. එතකොට මේ x වර්ගයේ හොයලා මේකට ආදේශ කරලා දැම්මන් පස්සේ මේ ලැබෙන වගුවට අපි කියනවා සතිතා වගුව කියලා. රයිට් මේකදී අපි දාන්න බෑ මොකද අපි ABC අතර සම්බන්ධයක් දන්නේ නැහැ. x කියන්නේ මේකේ තාර්කික අගය. එතකොට මේකේ විචලනයන් දෙකයි. එහෙනම් දෙකේ දෙවෙනි බලය කීයද? 4යි. දානන් ගන්න 4යි. එහෙනම් අපි තුමු මෙහෙම විචලනයන් තියෙනවා 4ක්. එහෙනම් ඇතුළත් කරන්න පුළුවන් සමස්ත ප්‍රධානයන් ගණන 2 4 කියන්නේ 16. ඔය විදිහට මේ බූලියන් පරිපථය සඳහා තියෙනවා විචලනයන් n ගණන. එහෙනම් ඇතුළත් කරන්න පුළුවන් සම්පූර්ණ ප්‍රධානයන් ගණන සම්පූර්ණ සංඥා ගණන 2n බවට පත් වෙනවා. ඒතකොට 2n හැටියට අපි ලියා දක්වන්න පුළුවන්. ඒතකොට මේ විදිහට මේ ගහනයට අපි කියන්නේ සත්‍යතා වගු කියලා. ඒතකොට මම මේ වීඩියෝ එකකින් කතා කරේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මූලික හඳුන්වා දීමක්. ඒතකොට දෙවෙනි වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙනවා තාර්කික ద్వාර ගැන. ඒතකොට තාර්කික ద్వාර තමයි ගොඩක් වැදගත් වෙන්නේ මොකද ඔයාලගේ පේපර් එකට ඒවා එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු තාර්කික ద్వාරත් සමග.